මුලින්ම homework එක discuss කරමු. මම එව්වේ ඔයාලට homework එක පුතේ it is a paper, it is a small paper on conjunctions. සම්බන්ධක පද වලින් තිබුණ paper එකක් තමයි ඔයාලට එව්වේ exactly this one. හරියටම කියනවා නම් මෙන්න මේක තමයි මම ඔයාලට එවලා තියෙන්නේ. එතකොට there are a number of sentences, number of pair of sentences. වාක්‍ය යුගල් ගණනාවක් තියෙනවා මෙතන. එතකොට හැම වාක්‍ය යුගලයක්ම ඔයා කියවලා තීරණය කරන්න ඕනේ you have to decide මොන conjunction එකද ඔයා පාවිච්චි කරන්න කියලා මේ sentences එකතු කරද්දි සම්බන්ධ කරද්දි. සමහර sentences තියෙන්න පුළුවන් conjunctions කීපයක් ගැලපෙන. okay අපි එහෙම අවස්ථාත් සාකච්ඡා කරගෙන යමු. but මට මේ ඔක්කොම ටික සාකච්ඡා කරන්න අද බෑ පුතේ. මොකද මේ ටික සාකච්ඡා කරන්න ඕන පැයක් විතර යනවා. right එහෙම නැත්නම් අපේ කාලය අපතේ යෑමක් වෙන නිසා එක්කෝ මම මේක ටිකේ උත්තර ටයිප් කරලා ඉවරලා ඔයාලට ආපහු PDF ෆයිල් එකක් එවනවා. එහෙම නැත්නම් අපි වෙන දවසක මේක ඉදිරි ටික සාකච්ඡා කරනවා. අද අපි පළවෙනි පැත්තේ තියෙන පේපර් වාක්‍ය ටික තමයි සාකච්ඡා කරන්න මම බලන්නේ. කියන්නේ පළවෙනි කොලේ මේ ඉරට උඩින් තියෙන ටික. okay අපි වෙලාව තියෙන විදිහට කොහොමද කරන්න කියලා බලමු. right let's look at the first one. I went to the bookshop to buy some papers and you can ask me any question while I am teaching. මම උගන්වද්දී ඕන ප්‍රශ්නයක් ඔයාලට අහන්න පුළුවන් මැසේජ් එකක් දාලා පුතේ. no harm. හානියක් නැහැ. I went to the bookshop to buy some papers. මම කොළ ටිකක් මිලදී ගැනීමට පොත් සාප්පුවට ගියා. The shop was closed. කඩය වහලා තිබ්බේ. okay එතකොට අර්ථයෙන් විරුද්ධ වාක්‍ය දෙකක් මේ තියෙන්නේ නේ. අර්ථයෙන් විරුද්ධ වාක්‍ය දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ පුතා එකිනෙකට විරුද්ධයි අදහස අතින්. ඒ නිසා අපිට භාවිතා කරන්න පුළුවන් conjunction එක but නේ. I went to the bookshop to buy some papers but the shop was closed. මම කොළ ටිකක් මිලදී ගන්න පොත් සාප්පුවට ගියා නමුත් කඩේ වහලා තිබුණා. okay එතකොට but භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම although හරි though හරි පාවිච්චි කරන්නත් පුළුවන් නේ. although හරි though හරි පාවිච්චි කරන්නත් පුළුවන් පුතේ. but භාවිතා කරනවා නම් මොකද විරුද්ධ වාක්‍ය දෙකක් එකතු කරද්දී but පාවිච්චි කරන්නත් පුළුවන්. although හරි though හරි මම although කියලා පාවිච්චි කරන්න උවත් කියන තේරුම භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි we have to be very attentive. අපි අවධානයෙන් ඉන්න ඕනේ although කියන conjunction එක භාවිතා කරද්දී හරිම වාක්‍ය ඉදිරියෙන් අපි although ලියන්න. අපි although දාලා බලමු පළවෙනි වාක්‍ය ඉදිරියෙන්. although I went to the bookshop to buy some papers, the shop was closed. මම කොළ ටිකක් මිලදී ගන්න කඩේට ගියා උවත් කඩේ වහලා තිබුණේ. ඒක තමයි ගොඩක්ම ගැලපෙන තේරුම නේද? although අපි මැදට දාමු දෙවෙනි වාක්‍ය ඉදිරියෙන්. I went to the bookshop to buy some papers although the shop was closed. right මම කඩේට ගියා කොළ ටිකක් මිලදී ගන්න කඩේ වහලා උවත්. ඒ කියන්නේ මම කලින් දන්නවා කඩේ වහලා තියෙන්නේ කියලා. හැබැයි මම කඩේට යනවා. මේ මාර්ථයක් තමයි එන්නේ. අපි මේ ගැන කතා කරා. මේ උදාහරණය මීට කලිනුත් තිබ්බා වගේ මතකයි. right වෙන ගැලපෙන conjunctions තියෙනවද? ඔයාලා වෙන මොනවා හරි සම්බන්ධක පද වලින් මේ වාක්‍ය දෙක join කරලා තියෙනවා නම් පුතේ මට කියන්න. එමුණොත් අපි එකක් ගැලපෙනවද කියලා බලමු. okay if ගැලපෙනවද මේකට? නෑ. because ගැලපෙන්නෙත් නෑ. so ගැලපෙන්නෙත් නෑ. okay when භාවිතා කරන්න පුළුවන් නේද? when I went to the bookshop to buy some papers, the shop was closed. මම කොළ ටිකක් මිලදී ගැනීමට කඩේට යද්දී කඩේ වහලා තිබුණා. එහෙම කියන්න පුළුවන්. පොඩි ගැළපීමක් තියෙනවා. ඔයා හිතන්න තව. okay and number 2 දෙවනි පෙයා එකට එනවා මම. Mr. Sugathapala is very clever in his business. Sugathapala මහත්තයා එයාගේ ව්‍යාපාර වලට හරි දක්ෂයි. He earns a lot of money from it. ඔහු උපයනවා ඒකෙන් ගොඩක් මුදල්. okay එතකොට අදහස් දෙක සමානයි නේ පුතේ. එයා දක්ෂ නිසා තමයි එයා ගොඩක් මුදල් උපයන්නේ. The ideas are similar. So we can use the conjunction and. Mr. Sugathapala is very clever in his business and he earns a lot of money from it. Sugathapala මහත්තයා දක්ෂයි සහ ඔහු ගොඩක් මුදල් උපයනවා. because යදන්නත් පුළුවන්. okay එතකොට because යදන නම් පුතේ අපි හේතුව දැක්කෙන වාක්‍ය හොයාගෙන ඉන්න ඕනේ. සල්ලි හම්බ කරන නිසා දක්ෂයිද? දක්ෂ නිසා සල්ලි හම්බ කරනවද? වඩා ගැලපෙන්නේ පුතේ දක්ෂ නිසා කියන එක. ඒ නිසා පළවෙනි වාක්‍ය ඉදිරියෙන් තමයි because යදෙන්න ඕනේ. මම ටයිප් කරන්නේ කටින් කියන්නම් ඈ. කමක් නැහැ නේද? පැහැදිලිනේ මම කියනේව නේද?
Because Mr. Sugathapala is very clever in his business, he earns a lot of money from it. මම ආයෙ කියනවා. Because Mr. Sugathapala is very clever in his business, comma, he earns a lot of money from it. ඕනේ නම් මෙහෙම ලියන්න පුළුවන්. He earns a lot of money from it because Mr. Sugathapala is very clever in his business. Sugathapala මහත්තයා යාගේ ව්‍යාපාර වලට දක්ෂ නිසා ඔහු ගොඩක් මුදල් උපයනවා. ටයිප් කරන්න කියලාද කියන්නේ? Okay as you wish. පළවෙනි එක ටයිප් කරන්න, දෙවෙනි එක ටයිප් කරන්න ඈ. ඔයාලා දන්නවා පුතේ because පාවිච්චි කරනවා නම් okay because පාවිච්චි කරනවා නම් කිසිම ගැටලුවක් නැතුව අපිට as පාවිච්චි කරන්නත් පුළුවන්. since භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් because පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. because Mr. ටයිප් කරද්දි ගොඩක් වෙලා යනවා. ඒක නෙවෙයි copy paste කරලා ගන්නද. Because Mr. Sugathapala is very clever in his business, comma, he earns a lot of money from it. He කියද මෙතන simple ලකුරක් එන්න. ඔයා දන්නවා because පාවිච්චි කරනවා නම් පුතේ අනිවාර්යයෙන්ම අපිට හැකියාව තියෙනවා so භාවිතා කරන්න. so හරි, therefore හරි, hence හරි භාවිතා කරන්නත් පුළුවන් අනිත් පැත්තට. දැන් අපි because එකතු කරේ පුතේ හේතුව දැක්වෙන වාක්‍ය ඉදිරියෙන්නේ. නේද? අපි so එකතු කරනවා result එක. එනකම් ප්‍රතිඵලය දැක්වෙන වාක්‍ය ඉදිරියේ. පළවෙනි එකේ උත්තරෙත් ඕනේ and පාවිච්චි කරන්න පුළුවන් තරුෂ of course yes. මම මේකේ අනිත් පැත්තට ටයිප් කරන්නම් පුතේ. okay so භාවිතා කරනවා නම් Mr. Sugathapala is very clever in his business, so he earns a lot of money from it. අර පුතා කිව්වා වගේ and භාවිතා කරන්නත් පුළුවන්. okay ඒ කියන්නේ Mr. Sugathapala is very clever in his business and he earns a lot of money from it. කී කියද simple වෙන්න ඕනේ. from it කියලා sentence එකට තියෙන්න ඕනේ full stop එකක්. I will make them red. okay එතකොට මේකට because පාවිච්චි කරන්න පුළුවන්, so පාවිච්චි කරන්න පුළුවන් and භාවිතා කරන්න පුළුවන්. ඕනනම් නිකන් if භාවිතා කරන්න පුළුවන් වගේනේ. if Mr. Sugathapala is very clever in his business, he earns a lot of money from it. Sugathapala මහත්තයා business වලට දක්ෂ නම් ඔහු ඒකෙන් ගොඩක් මුදල් උපයනවා කිව්වත් ලොකු වැරද්දක් නෑ නේද? හැබැයි if කියන එක ලොකුකට ගැලපෙන්නේත් නෑ. වඩාත්ම ගැලපෙන්නේ පුතේ because කියන conjunction එක තමයි. but because කියන conjunction එක ඔයා හරියටම පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් පුතේ මතක තියාගන්න හේතුව හොයාගන්න ඕනේ. you have to find the reason. හේතුව දැක්වෙන වාක්‍ය හොයාගෙන ඒ කියන්නේ මෙයානේ. එයා ඉදිරියෙන් තමයි because යොදන්න ඕනේ. ඒ කාරණේ පොඩ්ඩක් මතක තියාගන්න. and I am going for the next pair. Our father will bring bread for dinner. අපේ තාත්තා රෑ කෑමට රෑ ආහාරයට පාන් ගෙනේවි. Our mother is not well today. අද අපේ අම්මා අසනීපෙන් ඉන්නේ. not well කියන්නේ හොඳින් නෙමෙයි. ඒ කියන්නේ තරහ ගිහිල්ලා නෙමෙයි. අසනීපෙන් ඉන්නේ. එතකොට හේතුවක් දැක්වෙනවනේ. හේතුවක් දැක්වෙනවා. ඒ කියන්නේ because පාවිච්චි කරන්න පුළුවන්. okay our father මොකද හේතුව එතකොට? තාත්තා පාන් ගේන නිසා අම්මට අසනීපයිද? අම්මට අසනීප නිසා තාත්තා පාන් ගේනවද? අසනීප නිසා තමයි පාන් ගේන්නේ. okay ඒ නිසා පුතේ මෙන්න මේ විදිහට එන්න ඕනේ. our father will bring bread for dinner because our mother is not well today. මම පුතාලා ලියලා තියෙනවා හරියට බලා ගන්න ඈ. කැපිටල් අකුරු දෙන්න බෑ. ඔන්නෝම තියෙන්න ඕනේ. Our father will bring bread for the dinner because our mother is not well. මේක අනිත් පැත්ත හරවලා ලියන්න පුළුවන්. Because our mother is not well today, comma, our father will bring bread for the dinner. එතකොට අපිට හැකියාව තියෙනවා පුතා so වලින් මේ වාක්‍ය දෙක එකතු කරන්නත්. හැබැයි so වලින් එකතු කරනවා නම් right? so වලින් එකතු කරනවා නම් මොකද කරන්න ඕනේ අපි? පළවෙනි දෙවෙනි වාක්‍ය මුලට අරන් ඉන්න වෙනවා.
so ඔන්න ඒ විදිහට our mother is not well today, so our father will bring bread for the dinner. අපේ අම්මා අද අසනීපෙන් ඉන්නේ. එම නිසා අපේ තාත්තා අද රැට පාන් ගේනවා. and භාවිතා කරන්න පුළුවන් නේ. our father will bring bread for the dinner and our mother is not well today කිව්වා ලොකු වැරද්දක් නැහැ. මේ වඩාත්ම ගැලපෙන්නේ because සහ so කියන දෙන්න තමයි ගැලපෙන්නේ. if ගැලපෙනවද? our father will bring bread for the dinner if our mother is not well today. අපේ අම්මා අද අසනීපෙන් නම් තාත්තා රැට පාන් ගෙනේවි. yes of course ගැලපෙනවා. මම එකක් ටයිප් කරන්න. හැබැයි දෙවෙනි වාක්‍ය ඉදිරියෙන් තමයි පුතේ if එන්න ඕනේ නේද? our father will bring bread for dinner if our mother is not well today. අපේ අම්මා අද අසනීපෙන් නම් ඉන්නේ තාත්තා රැට පාන් ගෙනේවි. okay, parents are earning money hard. දෙමව්පියෝ මහන්සි වෙලා මුදල් උපයනවා. bad children waste it. නරක ළමයි ඒක විනාස්ති කරනවා. waste කියන්නේ පුතේ නාස්ති කරනවා, අපතේ යවනවා. okay, අර්ථය අතින් විරුද්ධයි නේ පුතේ. මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා නම් ළමයි මොකද කරන්න ඕනේ? ඒවා අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. right? එතකොට අර්ථය අතින් අසමාන නිසා පුතේ භාවිතා කරන්න වෙන්නේ අපිට but කියන conjunction එක. Parents are earning money hard, but bad children waste it. නරක ළමයි. ඔයාලා ගැන නෙමෙයි මේ කියන්නේ, වෙන ළමයි වගේ ගැන කියන්නේ මේ. okay, bad children waste it. නරක ළමයි ඒක නාස්ති කරනවා. although පාවිච්චි කරන්න පුළුවන්. yes of course, but වලින් join කරනවා කියන්නේ පුතේ although පාවිච්චි කරන්න පුළුවන්. මම although මුලට යොදන්නම්. although parents are earning money hard, bad children waste it. දෙමව්පියෝ මහන්සියෙන් මුදල් උපයනවා උවත් නරක ළමයි ඒක නාස්ති කරනවා. අපි although දෙවෙනි වාක්‍යෙට දාලා බලමු. parents are earning money hard although bad children waste it. දෙමව්පියෝ මහන්සි වෙලා මුදල් උපයනවා ළමයි ඒක නාස්ති කරනවා උවත්. ඒ ටිකක් ගැළවීමක් තියෙනවා නේද? මම අර්ථ දෙක කියන්නේ මොකක්ද කියලා. although පළවෙනි වාක්‍ය ඉදිරියට දැම්මොත් දෙමව්පියෝ සල්ලි හම්බ කරනවා උවත් ළමයි නාස්ති කරනවා. okay, දෙවෙනි එකෙන් කියවෙන්නේ කියන්නේ දෙවෙනි වාක්‍ය ඉදිරියෙන් although දැම්මොත් parents are earning money hard although bad children waste it. ළමයි නාස්ති කරනවා වත් දෙමව්පියෝ මහන්සිලා සල්ලි හොයනවා. ඒ කියන්නේ දෙමව්පියෝ හොඳටම දන්නවා ළමයි කාබාසිනියා කරනවා අපේ සල්ලි ටික. හැබැයි නේද? ඉන්නේ මෙච්චරයිනේ කන්න බොන්න දීලා සැපෙන් තියන්න එපයි කියලා දෙමව්පියෝ මොකද කරන්නේ? මහන්සිලා හම්බ කරනවා. ඒතර අර්ථ දෙකම හරි. හැබැයි අර්ථයන් දෙකක්. මතකයි නේද පුතේ although නැත්තම් though ගැන though කියන conjunction එක අපි discuss කරද්දි මම පැහැදිලිව කිව්වා මම ලියන්නත් දුන්නා note එකේ නේද? අපි හරිම තැන although පාවිච්චි කරන්න ඕනේ. right, මොන වාක්‍ය ඉදිරියෙන්ද although යොදන්නේ තේරුම වෙනස්. right, although යොදන වාක්‍ය අනුව අවසානට ලැබෙන සිංහල අර්ථය වෙනස් වෙනවා. ඒ නිසා හරිම තැන අපි although පාවිච්චි කරන්න ඕනේ. වඩාත්ම ගැලපෙන්නේ මේ මං ටයිප් කරපු එක. although parents are earning money hard, bad children waste it. දෙමව්පියෝ සල්ලි හම්බ කරනවා වත් ළමයි එක නාස්ති කරනවා කියලායි කියන්න ඕනේ. මම සමහර වචන අතෑරලා කියන්නේ තේරුම පැහැදිලි වෙන්න ඕන නිසා ඈ. Vishwa went through the exam. Vishwa's mother encouraged him. විශ්ව went through කියන්නේ පුතේ තුලින් ගියා නෙමෙයි. right, මොකක් හරි ජනේලයක් තුලින් ගියා වගේ නෙවෙයි. go through කියන එකේ past tense එක වෙ තියෙන්නේ. go through කියන්නේ සමත් වෙනවා. went through කියන්නේ සමත් වුණා. past කියන එකට සමාන පදයක් ඔය තියෙන්නේ. විශ්ව went through the exam. විශ්ව විභාගයේ සමත් වුණා. Vishwa's mother encouraged him. විශ්වගේ අම්මා ඔහුව encourage කරනවා කියන්නේ පුතේ ධෛර්යමත් කරනවා. උනන්දු කරනවා. ධෛර්යමත් කරනවා. courage කියන්නේ ධෛර්යනේ. ඒකේ ක්‍රියාපදයේ තමයි පුතේ encourage කියන්නේ. දර ed දාලා තියෙන අතීත කාලයක් නිසා ධෛර්යමත් කළා. එතකොට විශ්ව විභාගයේ සමත් වීමේ හේතුව තමයි අම්මගේ ධෛර්යමත් කිරීම. එහෙනම් අපිට හැකියාව තියෙනවා මේක because වලින් එකතු කරන්න. Vishwa went through the exam because
දැන් ආපහු විශ්වාස මත කියන්න පුළුවන්ද පුතේ? එහෙම කිව්වොත් කැතයි නේද? ඇයි කැත? කැත ප්‍රශ්නයක් නෙමෙයි උතන තියෙන්නේ. ඔයාලට මතක ඇති එකම නාමපදේ දෙසරයක් ලියන්නේ නැහැ වාක්‍යයක් ඇතුලේ අපිනේ. මෙතනත් විශ්ව තියෙනවා, මෙතනත් විශ්ව තියෙනවා. ඒ නිසා මේක මොකක් කරන්න ඕනේද අපි? pronoun එකක් බඩ හරවලා ලියන්න ඕනේ. His mother encouraged him කියලා. Vishwa went through the exam because his mother encouraged him. විශ්ව විභාගයේ සමත් වුණා ඔහුගේ අම්මා ඔහුව ධෛර්යමත් කරපු නිසා. එතකොට because භාවිතා කරන්නේ සම්පූර්ණ වාක්‍යයක් ඉදිරියේ. ඕනනම් as පාවිච්චි කරන්න පුළුවන්, since පාවිච්චි කරන්න පුළුවන්. Okay? because එතකොට පාවිච්චි කරන්න පුතේ අනිවාර්යයෙන් සම්පූර්ණ වාක්‍යයක් ඉදිරියේ. ඇයි? විශ්වස් mother කියන්නේ subject එක, encourage කියන්නේ verb එක. එතකොට සම්පූර්ණ sentence එකක් ඉදිරියෙන් තමයි මේ because පාවිච්චි කරලා තියෙන්නේ. because පාවිච්චි කරනවා කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම so පාවිච්චි කරන්නත් පුළුවන් නේ. නේද? Vishwa's mother encouraged him so he went through the exam. මම ඒකත් දාන්න. ඕනනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වාක්‍ය දෙක and වලින් join කරනවා කියලා. ඒත් ප්‍රශ්නයක් නෑ පුතේ. and වලින් join කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නෑ. මෙතනත් විශ්ව තියෙනවා, මෙතනත් විශ්ව තියෙනවා. එහෙනම් මෙතෙන්ට අපි භාවිතා කරනවා he. Vishwa's mother encouraged him so he went through the exam. විශ්වගේ අම්මා ඔහුව ධෛර්යමත් කරා. එම නිසා ඔහු විභාගයේ සමත් වුණා. ඊගාව එකේදී තියෙන්නේ විශ්වස් mother කියලා විතරයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් උඩ sentence එකමනේ පුතේ මේ පුතේ නෙමෙයි සර් මේ තියෙන්නේ කියලා. ඔව් ඒකම තමයි. විශ්ව went through the exam, විශ්ව went through the exam. හැබැයි පුතේ බලන්න උඩින් තියෙන එකේ විශ්වස් mother encouraged him කියලා තියෙන්නේ. දැන් ස්ක්‍රීන් එකේ පේනවනේ හොඳට. විශ්වස් mother encouraged him කියලා තියෙන්නේ සම්පූර්ණ වාක්‍යයක්. හැබැයි මෙතනදී හේතුව විදිහට වැඩ කරන්නේ පුතේ විශ්වස් mother කියන noun phrase එක. නාම පදය. ඒ නිසා අපිට හැකියාවක් නැහැ because පාවිච්චි කරන්න. එහෙනම් මොකක්ද පාවිච්චි කරන්න ඕනේ කිව්වේ? මොකක්ද එහෙනම් පාවිච්චි කරන්න ඕනේ කිව්වේ? නිකම්ම because නෙමෙයි පුතේ. because of තමයි ඔයා පාවිච්චි කරන්න ඕනේ. Okay? because of විශ්වස් mother කියන්න බෑ අපිට his mother. ඔහුගේ අම්මා නිසා විශ්ව විභාගයේ සමත් වුණා කියලා ඔය කියන්නේ. මේකට වෙන මුකුත් හරියන්නේ නැහැ පුතේ. right? වෙන මුකුත්ම conjunction එකක් හරියන්නේ නැහැ. මොකද හේතුව විදිහට වැඩ කරන්නේ noun phrase එකක් and but ඔය මුකුත් හරියන්නේ නැහැ පුතේ. අනිවාර්යෙන් because of තමයි මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ. okay? we have a television. අපිට රූපවාහිනියක් තියෙනවා. we can't watch it. අපිට ඒක නරඹන්න බෑ. we have term test next week. අපිට ලබන සතියේ වාර විභාගේ තියෙනවා. we have a television. අපිට රූපවාහිනියක් තියෙනවා. මෙතෙන්ට උත්තරේ දාන්න. but we can't watch it. නමුත් අපිට ඒක නරඹන්න බෑ. ඇයි නරඹන්න බැරි? because we have term test next week. සම්පූර්ණ වාක්‍යය එතකොට පුතේ මම දිගට කියනවා. we have a television but we can't watch it because we have term test next week. අපිට රූපවාහිනියක් තියෙනවා. නමුත් අපිට ඒක නරඹන්න බෑ. අපිට ලබන සතියේ විභාගයක් තියෙන නිසා. I have a class in the evening. මට හැන්දෑව පන්තියක් තියෙනවා. I am unable to attend it. මට ඒකට සහභාගී වෙන්න බෑ. I have fever badly. fever කියන්නේ පුතේ උණ, badly කියන්නේ දරුණු ලෙස. නරක ලෙස, දරුණු ලෙස මට උණ තියෙනවා. ඒ කියන්නේ තදටම උණ තියෙනවා. Okay? මේකත් අර conjunction තුනම තමයි පුතේ. I have a class in the evening but I am unable to attend it. මට ඒකට සහභාගී වෙන්න බෑ because I have fever badly. මට තදටම උණ තියෙනවා. My boss came to me hotly. මගේ ලොක්කා මය ගාවට ආව. hotly කියන්නේ පුතේ රත් වෙලා. නැත්තම් තද වෙලා, තරහින්. මගේ ලොක්කා මය ගාවට තරහින් ආවා. My boss shouted me. මගේ ලොක්කා මට කෑ ගැහුවා. I forgot to complete the files he ordered me. එයා මට බාර දුන්න, එහෙම නැත්තම් එයා මට අණ කරපු ලිපි ගොනු ටික අවසන් කරන්න මට අමතක වුණා. My boss came to me hotly. තරහින් ආව නම් bind තමයි ඕනේ. එහෙනම් conjunction එක and වෙන්න ඕනේ. සමාන අදහස් දෙකක්. My boss came to me hotly and my boss. ආපහු my boss තියෙන නිසා පුතේ මේක මොකක් කරන්න ඕනේද? he විදියට වෙනස් කරන්න ඕනේ. My boss came to me hotly and he shouted me because I forgot to complete the files he ordered me. යා අන කරපු files ටික මට සම්පූර්ණ කරන්න බැරි වුණා. Okay? and සහ because තමයි පුතේ මේකට භාවිතා කරන්න ඕනේ.
okay right තව තියෙනවා ගොඩක් ගොඩක් තියෙනවා මම මේ ටිකේ උත්තර එක්ක ටයිප් කරලා ඉවන්නම් නැත්නම් අපි අනිත් දවසේ සාකච්ඡා කරමු and we have taken 30 minutes අපි දැන් විනාඩි 30ක් අරගෙන තියෙනවා පුතේ මේ ටික සාකච්ඡා කරන්න විනාඩි 30ක් කියන්නේ අර වීඩියෝ එක තිබුණා විනාඩි 4මාරක් එතකොට විනාඩි 25මාරක් අපි අරගෙන තියෙනවා මේ ටික සාකච්ඡා කරන්න that is too much okay මේකේ උත්තර ටික අපි අනිත් දවසේ බලමු නැත්නම් මේකේ අමාරු එකක් මම කියන්නද බලන්න නෑ අපි අනිත් දවසේ ඔක්කොම ටික කතා කරමු okay ඔක්කොම අමාරුයි වගේ පේනවා මට right අපි එහෙනම් අපි කරමින් හිටපු පාඩමට යමු පුතා and that is complex sentences සංකීර්ණ වාක්‍ය තමයි අපි ගිය සතිය ආරම්භ කරපු පාඩම and මම එක උදාහරණයයි I have discussed only one example with you හැබැයි මම කිව්වා අනිවාර්යයෙන්ම මම උදාහරණ තුනක් කතා කරන කතන්දරයක් කිව්ව නේද අනිවාර්යයෙන්ම උදාහරණ තුනක් මම ඔයත් එක්ක කතා කරනවා because this is a really difficult lesson මේක ඉතාම අතිශයින්ම පුතේ අමාරු පාඩමක් ඒ නිසා මම උදාහරණ තුනක් කතා කරනවාමයි ඔයත් එක්ක so don't worry bye වෙන්න එපා again okay right මම ගිය සතියේ කරපු ටික මතක් කරලා මම තව උදාහරණයකට එනවා complex sentences කියන්නේ පුතේ සංකීර්ණ වාක්‍ය නම කිව්වත් බය වෙනවනේ රීරියක් ආවගේ නේද නිකන් මහසෝනා වගේ නම කියපු සැනින් බය වෙන ටයිප් එකක් තමයි තියෙන්නේ. ඒතර complex sentences කියන්නේ සංකීර්ණ වාක්‍ය වැඩේ සංකීර්ණ නිසා තමයි සංකීර්ණ වාක්‍ය කියන නම ලැබිලා තියෙන්නේ. right සංකීර්ණ වාක්‍ය සාමාන්‍ය ජීවිතයේදී නතර භාවයේ දෙක කතා කරන්න ඕනේ නෑ. අපි ඒ ටික කතා කරානේ. ඔය මේසෙ උඩ තියෙන පෑන මගේ තේ එකක් බොන කෙනා මගේ මාමා එහා ගෙදර ඉන්න බල්ලා තමයි මාව හැපුවේ. මිනිසුන් විනාශ කරන වනාන්තර තමයි අපිට ඔක්සිජන් දෙන්නේ. ඔය හොඳට කතා කරන අයම තමයි කවදා හරි කකුලෙන් අදින්නේ. ඔන්න ඔය විදිහේ උදාහරණ අපි නිතර in our day to day life අපේ එදිනදා ජීවිතයේදී අපි පාවිච්චි කරනවා පුතා. all these are complex sentences. මේ ඔක්කොම ටික සංකීර්ණ වාක්‍ය තමයි. okay සාමාන්‍යයෙන් අපි conjunction එකක් භාවිතා කළ වාක්‍ය එකතු කරනවා නම් පුතේ කිසිම ගැටලුවක් නැහැ කිව්වා. subject දෙක sentence දෙකෙන් ඕන ඉලව්වක් කියන්න පුළුවන්. වාක්‍ය දෙක මගින් කවුරු ගැන කතා කරත් ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණයෙන් අහසට පොළොව වගේ වෙනස් වුණත් කමක් නැහැ වාක්‍ය දෙක. conjunction වලින් එකතු කරන්න පුළුවන්. දැන් පළවෙනි එකේ father watches TV mother cooks rice මතකද ගිය සතියේදී අපි මේ වාක්‍ය දෙක කිසි අවුලක් නැතුව එකතු කරා වාක්‍යනේ. compound sentence එකක් හැදුවා අපි father watches TV and mother cooks rice කියලා. and කියන conjunction එක පාවිච්චි කරන්න පුළුවන්. ඕනේ නම් මේකට but පාවිච්චි කරන්න පුළුවන්. while පාවිච්චි කරන්න පුළුවන්. when පාවිච්චි කරන්න පුළුවන්. because පාවිච්චි කරන්න පුළුවන්. ගැළපෙන විදිහට සුදුසු විදිහට you can use any conjunction ඕනේ conjunction එකක් පාවිච්චි කරලා අපිට වාක්‍ය එකතු කරන්න පුළුවන්. but දැන් මේ නිර්මාණය කරන complex sentence වලට ඒ කතන්දරේ හරියන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේක. සංකීර්ණ වාක්‍යයක් ඔයා හදනවා නම් ඔයාට ඕනේ සරල වාක්‍ය දෙකක්. simple sentence දෙකක් එකතු කරලා නිබුතේ complex sentence එකක් හදන්නේ. ඒ එකතු කරන සරල වාක්‍ය දෙකේම ඒ වාක්‍ය දෙකම මගින් මෙන්න මේ දේවල් කියවෙන්න ඕන. definitely අනිවාර්යෙන්ම. එක්ක වාක්‍ය දෙකම මගින් පුතේ එකම පුද්ගලයෙක් ගැන කියවෙන්න ඕන. එකම පුද්ගලයා ඉන්න ඕනේ දෙකේම. father දෙවෙනි එකේ father. එහෙම නැත්නම් එකම දෙයක් ගැන කියවෙන්න ඕන. පළවෙනි එකේ ටෙලිවිෂන් දෙවෙනි එකේ ටෙලිවිෂන්. එහෙම නැත්නම් එකම ස්ථානයක් කියවෙන්න ඕන. at home. එහෙම නැත්නම් එකම කාලයක් ගැන කියවෙන්න ඕනේ today. ඔන්න ඔය විදිහට common word එකක් sentence දෙකේම පොදු පදයක් තියෙනවා නම් විතරයි පුතේ අපිට complex sentence එකක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි පොදු පදයක් එහෙම නැත්නම් එකම පදයක් කියන එකෙන් අදහස් කරන්නේ todayම වෙන්න ඕනේ නැහැ. right today සහ that day කියලා තිබ්බ හිතන්නකෝ. ඒ දෙකෙන්ම කියවෙන්නේ අද ගැන නම් කිසි ප්‍රශ්නයක් නැහැ එකතු කරන්න පුළුවන්. father සහ he කියලා තිබුණොත් අර he කියලා අදහස් කරන්නේ fatherම නම් ඒත් ගැටලුවක් නෑ අපිට වාක්‍ය දෙක එකතු කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ එකම පුද්ගලයෙක් එකම දෙයක් එකම ස්ථානයක් හෝ එකම කාලයක් පිළිබඳ ප්‍රකාශ වීම පමණයි. අන්න ඒ නිසා අපි මෙන්න මෙහෙම උදාහරණයක් ගත්ත ගිය සතියේ මම විනාඩි 5ක් විතර ගන්නවා පුතේ ගිය සතියේ පාඩම මතක් කරන්න ඈ. there is a boy පිරිළමයෙක් ඉන්නවා. අපි යාට වාක්‍යයක් දුන්නා the boy runs fast. පිරිමි ළමයා වේගෙන් දුවනවා. okay අපි තප්පරෙන් යාව හොරෙක් බවට පත් කරා. right යාව හොරෙක් කරා අපි තප්පරෙන්. එයාට ඊට පස්සේ අපි වාක්‍යයක් දුන්නා he is a thief. එයා හොරෙක්. දැන් ඔන්න අපිට ලැබෙනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? the boy runs fast,
he is a thief කියන වාක්‍ය දෙකෙන්ම both of the sentences talk about the same person. වාක්‍ය දෙකෙන්ම කියවෙන්නේ එකම පුද්ගලයෙක් ගැන. කවුද එකම පුද්ගලයා? the boy සහ he. අන්න අපිට දැන් හැකියාව තියෙනවා complex sentence එකක් හදන්න. කෙනෙකුට ඕනේ නම් compound sentence එකක් හදන්න පුළුවන්. ඉතින් ඕක භාවිතා කරලා. නේද? the boy runs fast and he is a thief. the boy runs fast because he is a thief. ඔය විදිහේ අපිට ගැලපෙන විදියට වාක්‍ය භාවිතා කරන්න පුළුවන්. Okay? Right. But as they talk about the same person, නමුත් ඒකෙන් කතා කරන්නේ එකම පුද්ගලයෙක් ගැන නිසා. එකම පුද්ගලයෙක් ගැන නිසා අපිට හැකියාව තියෙනවා complex sentence එකක් නිර්මාණය කරගන්න without any trouble. කිසිම ගැටලුවක් නැතුව. Okay? Fried rice හදන හැටි ඉතින් මෙහෙම විකාරයකුත් අපි කතා කරා නේද? ඒ ගැනමයි කතා කරන්න යන්නේ නැහැ. Right. Complex sentence හදද්දී පියවර 6ක් පාවිච්චි කරා මතකද පුතේ ඔයාලට. Right? ඔයා steps ටික පියවර ටික හරියට මතක තියා ගන්නව නම් easily ලේසියෙන්ම ඔයාලට පුළුවන් පුතේ complex sentence එක නිර්මාණය කරන්න without any trouble. Okay? අපි කොහොමද කරේ? මෙන්න මෙහෙමයි කරේ. පළවෙනි පියවර step 1 මම වේගෙන් කියාගෙන යන්නම් ඈ. step 1 එකේදී කරේ අපි දීලා තියෙන වාක්‍ය දෙකේ පොදු පදේ හොයාගන්න. පියවරෙන් පියවර පුතේ හරියට ඔලුවට ගන්න. එතකොට මේක මහ ලොකු අමාරු වැඩක් වෙන්නේ නැහැ. Okay? step 1 එකේදී අපි කරන්නේ වාක්‍ය දෙකේ පොදු පදය common word එක හොයාගන්න. ඒක එකම වචනයක් වෙන්න ඕනෙත් නැහැ. the boy, he. ඔන්න common word එක හොයාගත්තා වාක්‍ය දෙකේම තියෙනවා. step 2 දෙවෙනි පියවර. දෙවෙනි පියවරේදී අපි කරන්නේ ඒ common word දෙකෙන් එකක් අයින් කරනවා. මොකද අපි කරන්නේ ඒ common words දෙකෙන් එකක් අයින් කරනවා. ඒ අයින් කරන common word එක ගොඩක් වෙලාවට pronoun එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ sentence දෙකේ common word එක දෙකම නාමපද නම් ඕන එකක්. දෙකම සර්වනාම නම් ඕන එකක්. හැබැයි දෙකෙන් එකක් නාමපදයක් වෙලා අනිත් එක pronoun එකක් වුණොත් එහෙම අනිවාර්යෙන් අපි අයින් කරන්නේ මොකද්ද? pronoun එක තමයි ඉවත් කරන්න ඕනේ. Okay? he කියන pronoun එක තමයි ඉවත් කරන්න ඕනේ. ඒක තමයි දෙවෙනි පියවර උනේ. තුන්වෙනි පියවර. අපි දැන් common word එක අයින් කරානේ he කියන එක අයින් කරලා. දැන් තියෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම හිස්තැනක් සහිත කොටසක් තියෙන්නේ. he is a thief කියලා කලින් තිබුණා. හැබැයි දැන් තියෙන්නේ is a thief. ඔහොම හිස්තැන් හදන්න බෑ අපිට. එහෙම කරන්න අයිතියක් නැහැ. Right? We don't have a right. අපිට අයිතිවාසිකම් නැහැ ඔය වගේ වැඩක් කරන්න. ඒ නිසා මොකද කරන්න ඕනේ? ඔය හිස්තැන අපි පුරවන්න ඕනේ. We have to fill the blank. අන්න ඒ සඳහා භාවිතා කරන විශේෂ වචන වර්ගයක්. ඒ වචන වර්ගය තමයි relative pronouns කියලා හඳුන්වන්නේ. Here මෙන්න මෙතනදී පුතේ මට පොඩ්ඩක් ඔයාලට පෑන අතට ගන්න වෙනවා ඔයාලගේ. because right අපි ගිය සතියේ මේ relative pronouns ටික ලිව්වා. හැබැයි ලිව්වේ පුතේ මෙතන whom විතරයි. හැබැයි මම මෙතන තව එකක් එකතු කරලා තියෙනවා to whom කියලා. ඒ නිසා මම පුතාලත් whom කියන එක ළඟම ඇල ඉරක් දාලා to whom කියලා ලියා ගන්න. මොකද whom කියන එකනොයි to whom කියන එකනොයි දෙකෙන්ම object එකේ සිටින පුද්ගලයෙක් තමයි අදහස් කරන්නේ. ඒ නිසා මේ දෙකම අපිට ඕනේ මම මේ දෙන්නව කොහොමද පාවිච්චි කරන්න කියලා ඉදිරියේදී කතා කරන්නම්. ඕකේ. ඒ නිසා ඔතන to whom කියලා එකතු කරගන්න. ඔයාලගේ note එකේ ඕක නැහැ. Take a pen and write it. Right? ඔන්න දැන් අපි වචනයක් ඉවත් කරා. ඒ වචන වෙනුවට අපි relative pronoun එකක් ගන්නවා. relative pronoun එක මොකක්ද කියලා හරියටම decide කරන්නේ, තීරණය කරන්නේ ඉවත් වෙලා යන වචනයේ ස්වභාවය මත. ඉවත් වෙලා යන්නේ පුද්ගලයෙක් නම් subject එකේ ඉන්න පුද්ගලයෙක් නම් who කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඉවත් වෙලා යන්නේ දෙයක් නම් ඒක subject එකේ හිටියත් object එකේ හිටියත් ප්‍රශ්නයක් නෑ අපිට which භාවිතා කරනවා. ඉවත් වෙලා යන්නේ ආපහු පුද්ගලයෙක් හෝ දෙයක් හෝ දෙක පොදුවේ නම් that පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මෙතනදී පුළුවන් ඔය හිස්තැන වෙනුවට who පාවිච්චි කරන්නත් පුළුවන් that පාවිච්චි කරන්නත් පුළුවන් නේ. whose පාවිච්චි කරන්නේ ඉවත් වෙලා යන පුද්ගලයා අයිතියක් පෙන්වමින් හිටියනම් whom හරි to whom හරි පාවිච්චි කරනවා ඉවත් වෙලා යන පුද්ගලයා object එකේ හිටපු පුද්ගලයෙක් නම් උදාහරණයක් විදිහට මේ sentence එකේ he කියන එක හැමම තියලා a thief අයින් කරා නම් ඒ වෙනුවට අපි whom හරි to whom හරි තමයි ගන්න ඕන. කාලයක් ඉවත් වෙලා යනවා නම් when, ස්ථානයක් ඉවත් වෙලා යනවා නම් where භාවිතා කරනවා. ඔන්න දැන් අපි තෝරගත්ත එකක් who කියලා. step 4 හතරවෙනි පියවර. ඒකෙදි අපි කරන්නේ අර තෝරගත්ත select කරපු relative pronoun එක තෝරගත්ත relative pronoun එක RP කියන්නේ ඒකයි කියලා මතකද නේ පුතාලට. relative pronoun එක අපි දාන්නේ අර හිස් තැනට නෙමෙයි. එයාව ගේන්න ඕනේ අපි වාක්‍ය ඉදිරියට. who කියන එක දාන්නේ හිස් තැනට නෙවෙයි. එයාව ගේන්න ඕනේ sentence එක මුලට.
right එහෙම මතක තියාගන්න right who කියන එක අනිවාර්යෙන් හිස් තැන් කොහෙ තිබ්බත් කමන්නේ ඇති වෙච්ච හිස් තැන කොහෙ තිබුණත් කමන්නේ පුතේ වාක්‍ය මුලට ගේනවා කියන කාර්යය මතක තියාගන්න ඊට පස්සේ එනවා මෙන්න මෙහෙම ලස්සන ෂෝ කොටසක් දැන් ලැබෙන RP පදයෙන් පටන් ගන්නා කොටස relative clause එකක් විදියට හඳුන්වනවා මොකක් relative clause who is a thief කවුද හොරා නෙමෙයි මෙයාගේ තේරුම හොරෙක් වෙන කෙනා කියලා අපි කතා කරා step 5 පස්වෙනි පියවර සාදාගත් RC කොටස අනෙක් වාක්‍යයට දැන් ඔන්න අපි එකතු කරන්න ඕනේ. දැන් relative clause එකක් හදාගෙන අපි බොහොම සතුටින් ඉන්නේ. relative clause එකක් හදාගෙන දැන් අය බල බල ඉන්න දෙයක් නැහැ. අර පළවෙනි sentence එකට අපි ආව එකතු කරනවා. පළවෙනි sentence එකට අපි ආව එකතු කරනවා. Okay? කොහොමද එකතු කරන්නේ? who is a thief කියන එක පළවෙනි වාක්‍යයට එකතු කරන්නයි තියෙන්නේ. එකතු කරනවා. එහෙම එකතු කරද්දී මෙන්න මේ කියන කාරණා දෙක. right? පස්වෙනි පියවරේ තමයි මේ කාරණා දෙක එන්නේ. කාරණා දෙක අතිශයින් වැදගත්. ඒ තමයි and that is අපි හොයාගන්න ඕනේ අර වෙනස්කමකට ලක් වෙච්ච නැති පළවෙනි වාක්‍යය තියෙන්නේ. ඒකේ common word එක තියෙන්නේ ක්‍රියාපදයට කලින්ද පසුවද? කලින්ද පසුවද? කලින්ද පසුවද කියලා හොයාගන්න ඕනේ. ක්‍රියාපදයට කලින් නම් මේ common word එක තියෙන්නේ අපි relative clause එක එකතු කරන්නේ පුතේ ක්‍රියාමය common word එක ළඟමයි. ක්‍රියාපදයට පසුව නම් තියෙන්නේ common word එක හදාගත්ත relative clause එක එකතු කරන්නේ වාක්‍ය අවසානෙට. හරියට මෙන්න මේ වගේ. දැන් අපි ගත්ත උදාහරණේ පළවෙනි උදාහරණේ right පළවෙනි උදාහරණේ okay ඔන්න relative clause එක කොටු කරා මම the boy තමයි common word එක runs තමයි verb එක ඒ කියන්නේ verb එකට කලින් තමයි පුතේ තියෙන්නේ නේද verb එකට කලින් තමයි තියෙන්නේ common word එක. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? relative clause එක එකතු කරන්නේ common word එක ළඟමයි. ළඟමයි එකතු කරන්නේ. හැබැයි බැරි වෙලාවත් මේ the boy කියන common word එක මේ ක්‍රියාපදයට පසුව මෙන්න මේ මෙහෙ කොහේ හරි තිබුණා. අපි පුතේ මෙයාව අරන් ඇවිල්ලා වාක්‍ය අවසානයේ තමයි ලියන්න ඕනේ. ඒකට හේතුවකුත් තියෙනවා. මම උදාහරණයක් හම්බුනහම මේ වගේ මම මේ හේතුව ගැන කතා කරන්නේ. ඔන්න දැන් මොකද කරන්නේ අවසාන පියවරේදී step 6 දැන් ලැබෙන වචන පිළිවෙලට ලිවීමෙන් නිවැරදි complex sentence එක ලැබෙනවා. කොහොමද? The boy who is a thief runs fast. The boy who is a thief runs fast. හොරෙක් වන පිරිමි ළමයා වේගෙන් දුවනවා කියලා ලස්සන complex sentence එකක් අපිට ලැබෙනවා. මම විනාඩි හරියටම 12ක් ගත්තා ගිය සතියේ පාඩම මතක් කරන්න. Right? And we are going for the example number 2. මම යනවා පුතේ උදාහරණාංක දෙකට අද දිනේ දාලා ලියන්න example number 2 කියලා. ගිය සතියේ ලියපු එක example number 1 කියලා හදාගන්නකො. මේ example number 2. Okay? Right. මම කතා කරන දෙවනි උදාහරණේ. දැන් මය පුතාලා කම්මැලි වෙන්න එපා. Don't be lazy. මම මේ හැම උදාහරණ මේකයි තව එකක් තියෙනවානේ. We have 2 examples more. ඒකෙදි මම අර පියවර ඔක්කොම ආපහු සාකච්ඡා කරනවා. right? පියවර 6ම මම අර විදිහටම සාකච්ඡා කරනවා. ඔයාලට කම්මැලි වෙන්න බෑ. ඔයාලා මේ හැම එකක්ම ලියන්න ඕනේ. You have to write them again. මම පුතාලට පැහැදිලි කියන දේ උඩ බලාගෙන ඉන්න එපා. pencil හපන්න එපා. පෑන කන්න එපා. ස්ක්‍රීන් එකේ මම අදාළ දේවල් පෙන්නද්දී කම්මැලි නැතුව ලියන්න ඕන. පැහැදිලි නේ? හා. ඔන්න පින්තූරේ. There is a gate 2ක් තියෙනවා. And there is a person. මිනිස්සෙක් ඉන්නවා කවුරු හරි ලොකු තාප්පේ හැටියට gate 2 හැටියට නම් මාලිගාවක් වෙන්න ඕනේ ඇතුලේ තියෙන. Okay? බලමු මොකක්ද දෙන sentences දෙක කියලා. වාක්‍ය දෙකෙහි පොදු පදය සොයා ගන්න. ඒකම වචනයක් විය යුතු නැත. කලින් තිබ්බ එකම තමයි. yes. ඔව්. ගිය සතියේ ලියපු ටිකම තමයි තියෙන්නේ. දැන් අදත් ඒ ටිකමයි තියෙන්නේ. හැබැයි ඔයා ආපහු ලියන්න ඕන. You should write again. Okay? ඔන්න sentences දෙක දෙනවා පුතේ. That man is our neighbor. අර මිනිස්සයා අපේ අසල්වැසියා. neighbor කියන්නේ පුතේ අසල්වැසියා. අර මිනිස්සයා අපේ අසල්වැසියා.
we saw him yesterday. අපි ඔහුව ඊයේ දැක්කා. අපි ඔහුව ඊයේ දැක්කා. right. මම දැන් පැහැදිලි කරන්න කලින් ඔයාලා වැඩ ටික මුලින් කරනවා. okay? දැන් මෙන්න මේකයි වෙන්නේ පුතේ. example number 2 කියලා ඔයාලා ලියලා තියෙන්නේ. step 1 කියලා ලියන්න. වාක්‍යෙහි පොදු පදය common words හොයා ගන්න. ඒකම වචනයක් විය යුතු නැති කියලා ලියලා. Write the two examples. That man is our neighbor. 2 we saw him yesterday කියලා ලියලා. පුතේ මාක් කරන්න common word දෙක. පොදු පද දෙක මාක් කරන්න රතු පෑනකින් අන්ඩර්ලයින් කරන්න ටක් ගාලා. තප්පර 30ක් දෙන්න ටක් ගාලා නෝට් එක ලියාගත්තා. common word එක අන්ඩර්ලයින් කරන්න. ඔයාලට හරියටම පුළුවන් වෙන්න ඕනේ පුතේ. common word එක අඳුන ගන්න. එහෙම නැත්නම් පළවෙනි ස්ටෙප් එකෙම පුතේ ඔයාලට complex sentence එකක් හදා ගන්න බැරි වෙනවා. පුතේ finish. So what are the two common words? පොදු පද දෙක මොනවද? That man, him. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙන්න මේක common word එක කියලා. මොකද්ද? That man නැතුව our neighbor. කෙනෙකුට ඕනනම් හිතෙන්න පුළුවන් මේකත් common word එකක් කියලා. Our neighbor සහ him. එකත් හරි. අපේ අසල්වැසියා කියන්නේත් ඔහු කියන්නේත් දෙකම එකයි. අර මිනිස්සයා සහ ඔහු කියන්නේත් ඒත් දෙකම එකයි. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට අවශ්‍ය common word එක තමයි ඔයා මාක් කරගන්න ඕනේ. ඒකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි දැන් අපි උදාහරණයක් මම හදලා තියෙන්නේ පුතේ that man සහ him කියන එකට. Batman නෙමෙයි. Batman නෙමෙයි. that man සහ him කියන දෙන්න සඳහා. ඒ නිසා මම ඒ විදිහට තමයි ඉදිරියට යන්නේ. Okay? Is it okay? හරිනේ common word එක හරි. And I am going for the step number 2. දෙවෙනි පියවරට යනවා මම. දෙවෙනි පියවරේ මොකද කරේ? එක common word එකක් අපි ඉවත් කරනවා. Right? දෙකෙන් එකක් සර්වනාමයක් නම් අපි අයින් කරන්න ඕනේ. සර්වනාමය pronoun තමයි ඉවත් කරන්න ඕනේ. That man is our neighbor. We saw him yesterday on a common word. එක දැන් මොකද්ද remove කරන්නේ අපි? අයින් කරන්නේ මොකද්ද පුතේ? him තමයි අයින් කරන්න ඕනේ. Okay? him තමයි අයින් කරන්න ඕනේ. මොකද්ද කලින් screen එකද පුතේ? කලින් screen එක මම විනාඩියකට දාන්නද? කමක් නැද්ද අනිත් අය? අංගල ලියන්න ඕනේ පුතේ. You have to write fast. මම තප්පර 10න් step 2 එක පෙන්නන්න. දෙවෙනි පියවර ලියා ගන්න ඊට පස්සේ 1 2 3 4 5 6 7 8 9 9 and half 10 හරිනේ හරි right ලියා ගන්න පුතේ දෙවෙනි පියවර him කියන එක cut කරලා පෙන්නන්න
තුන්වෙනි පියවරේදී මොකක්ද මතක් කරගන්න. ස්ටෙප් නම්බර් 3 වලදී අපි කරේ අර කොමන් වර්ඩ් එකක් අපි අයින් කරනවා him කියන එක. අපි ඒ වෙනුවට ගැලපෙන සුදුසු what is this? ගැලපෙන සුදුසු relative pronoun එකක් තෝරගන්න ඕන. okay මම මැදට පින්තූරයක් ගත්තා මෙන්න මේ වගේ පොඩ්ඩක් idea එක ඔළුවට යන්න ඕන නිසා. These are twins. මේ ඉන්නේ නියුණු දෙන්නෙක්. okay නියුණු දෙන්නෙක් ඉන්නේ. මේ විදිහට නියුණුන්ව නාන්න දැම්මොත් කොහොමද? මේ වයසේ ඉන්න නියුණු නාන්න දැම්මොත් දෙන්නම ගිලෙනවානේ නේද? ඒ කියන්නේ නියුණු අපි හිතමුකෝ අම්මා කෙනෙක්ට ට්වින්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ට්වින්ස්ලා කොහොමද දෙන්නෙක් තමයි. ට්වින්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ නියුණු දෙන්නෙක් ඉන්නවා. නියුණු දෙන්නම නාවද්දි කොහොමද නාවන්නේ? එක සැරේ ගිහිල්ලා අර බේසමකට දානවද? එක සැරේ ගිහිල්ලා බේසමේ දැම්මොත් එහෙම එක එකව නාවල බලද්දි අනිත් එක අගිලිලා. නේද? ඔහොම වැඩක් නෙවෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. මොකද්ද කරන්නේ? එක නියුන් බබෙක්ව තියෙනවා පැත්තකින්. එයා වෙන මොකක් හරි පුටුවක තියලා එහෙම නැත්නම් නැන්දම්මට දීලා නැත්නම් අම්මට දීලා වෙන කාට හරි තාත්තට හරි දීලා එක්කෙනෙක්ව තමයි මුලින් නාවන්නේ. එතකොට අර මුලින් නාවන කෙනා රයිට් එයාව නාවලා සබන් ගාලා ඊට පස්සේ ආය නාවලා ඔළුව පිහදාලා ඇඟ පිහදලා පවුඩර් දාලා අර මලින් නේද? පවුඩර් දාලා ක්‍රීම් ගාලා අලුත් පූපි එකක් අන්දලා ඊට පස්සේ තමයි දෙවනියව ගන්න. අන්න එහෙම වැඩක් තමයි පුතා මේ කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් වලත් කරන්නේ. ඒ කියන්නේ සෙන්ටෙන්සස් දෙකක් තියෙනවා. ඕකේ? මේ තියෙන්නේ පළවෙනි සෙන්ටෙන්ස් එක කියලා හිතන්නකෝ. මේ තමයි පළවෙනි සෙන්ටෙන්ස් එක අතුපාඩ ගමු අපි. මේ තියෙන්නේ පළවෙනි සෙන්ටෙන්ස් එක. තට්ටේ තියෙන්නේ පළවෙනි එක. මේ තමයි දෙවෙනි සෙන්ටෙන්ස් එක. දැන් අපි මොකද කරේ? පළවෙනි සෙන්ටෙන්ස් එකයි දෙවෙනි සෙන්ටෙන්ස් එකයි කියලා දෙකක් තිබුණා. දෙවෙනි සෙන්ටෙන්ස් එකේ තමයි කොමන් වර්ඩ් එක හොයාගෙන එයාව අයින් කරේ අපි. එයාට නේද ඔක්කොම වැඩ ටික කරේ. එයාට රිලටිව් ප්‍රොනවුන්ස් ආදේශ කරා. එයාගේ රිලටිව් ක්ලෝස් හැදුවා. අනම්මනම් වැඩ ටික සේරම කරන්නේ මෙයාට. ඒ ඔක්කොම වැඩ ටික දෙවෙනි වාක්‍යයට කරනකම් එයා ඔහේ ඉන්නව නේද පුටුවකට වෙලා. එයාව ගන්නෙවත් නෑ අපි. එයාව පැත්තකින් තියෙනවා. මෙයාව සම්පූර්ණයෙන් නාවලා ඉවර වෙලා තමයි මෙයාට යන්නේ. ඒ කියන්නේ එයාව නාවන්න ගන්න අවසානයේ. නේද? මම පුතාලට පැහැදිලිද මම කියපු දේ? Is it clear? කියපු දේ පැහැදිලිද? Okay? ඔන්න මම යනවා step 3 වලට තුන්වෙනි පියවරට. තුන්වෙනි පියවරේදී අපි කරේ මොකද්ද? ඉවත් කරපු common word එක වෙනුවට ගැලපෙන එකක් ගන්න ඕනේ. අන්න දැන් දෙවෙනි උදාහරණය කියන්නේ මේ කතා කරන example එක පුතා පළවෙනි උදාහරණයට වඩා වෙනස්. ඇයි වෙනස්? පළවෙනි උදාහරණයේදී මම common word එක විදිහට ගත්තේ subject එකක්. ඕද නැද්ද? ඕද නැද්ද? The boy runs fast. He is a thief. එතකොට he කියන එකනේ අපි අයින් කරේ. He is a thief කියන වාක්‍යෙ he කියන්නේ subject එක. ඒ කියන්නේ common word එක විදිහට අපි අයින් කළා දැන් මේ subject එක. හැබැයි මෙතනදී we saw yesterday. We saw him. මෙතන him කියලා එකක් තිබුණානේ අත්‍තරම. නේද? him කියන වචනේ තිබුණා අපි ඒක තමයි අපි අයින් කරලා තියෙන්නේ. එතකොට so කියන්නේ පුතේ verb එක නම් we කියන්නේ subject එක නම් verb එක ළඟම ඉන්න මෙයා කවුද? ඔයාලා දන්නවා ක්‍රියාපදේ ළඟම ඉන්නේ පුද්ගලයෙක් හෝ දෙයක්. එයා object එක වෙනවා. එහෙනම් පුතේ මේ අයින් වෙලා තියෙන්නේ object එක විදිහට කර්මය විදිහට ඉන්න පුද්ගලයෙක්. subject එක විදිහට ඉන්න පුද්ගලයෙක් නෙවෙයි කර්මය විදිහට ඉන්න පුද්ගලයෙක් තමයි මේ අයින් වෙලා තියෙන්නේ. එහෙනම් අපි relative pronoun එක තෝරගනිද්දී who භාවිතා කරලා හරියන්නේ නැහැ. ඇයි? who පාවිච්චි කරන්න පුතේ subject එක විදිහට ඉන්න පුද්ගලයෙක්. අපි එහෙනම් පාවිච්චි කරන්න ඕනේ object එක විදිහට ඉන්න පුද්ගලයෙක්. එහෙනම් whom හරි to whom හරි ඔය දෙන්නගෙන් කෙනෙක් තමයි අපි පාවිච්චි කරන්න ඕනි. දැන් මොකද්ද ඔය දෙන්නගෙන් ගන්න? okay ඔය දෙන්නගෙන් කාවද අපි තෝරගන්නේ? whomද to whomද නැත්නම් දෙකම හරිද? මෙන්න මෙහෙමයි තෝරගන්නේ පුතේ. අපි ඔහුව දැක්කයි. ඔහුව ඔහුව මොකද්ද පුතේ whom කියන එකේ තේරුම? whom කියන්නේ කාවද කියන එකනේ. කාවද. to whom කියන්නේ කාටද. 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 එතකොට ඔහුව කියද්දී වඩා ගැලපෙන්නේ මොකද්ද? අපි ඔහුව දැක්කා ඊයේ. එතකොට අපි අහන්නේ කාටද අපි දැක්කේ කියලාද? කාවද අපි දැක්කේ කියලාද? කාටද අපි දැක්කේ? කාවද අපි දැක්කේ? අපි සාමාන්‍යයෙන් අහන්නේ කාවද දැක්කේ කියලානේ. කාවද දැක්කේ. ඒ නිසා වඩා ගැලපෙන්නේ මොකද්ද පුතේ මෙතනදී?
whom කියන කෙනා තමයි ගැලපෙන්නේ. මෙතන කාටද කියලා වුණා නම් එහෙනම් තෝරගන්න ඕනේ to whom. අපි ඔහුට උදව් කරා කියලා හිතන්නකො. අපි ඔහුට උදව් කරා. එහෙනම් අපි අහන්නේ කාටද අපි උදව් කරේ? කාටද? අන්න එතකොට අපි තෝරගන්නේ පුතේ to whom කියන relative pronoun එක. දැන් ඔන්න අපි තෝරගත්ත whom කියන relative pronoun එක. දැන් වැඩේ ගොඩ. එතනින් එහාට යන්න නම් ඔයා step 3 එක ලියලා ඉන්න ඕන. යන පුතේ තුන්වෙනි පියවර මේ විදිහටම ලියන්නකො. එතකොට වැඩේ ගොඩ. okay. So now you know how to select the relative pronoun. දැන් ඔයා දන්නවා relative pronoun එක කොහොමද තෝරගන්නේ කියලා. අපි යන් step 4 වලට. step 4 එකේදී අපි අර select කරපු තෝරගත්ත පුතේ relative pronoun එක whom නේද? yes. whom කියන relative pronoun එක දැන් හිස් තැනට දාලා හරියන්නේ නැහැ. දැන් ඔන්න අර වගේ උදාහරණයක් අපිට ලැබුණානේ. ඒ කියන්නේ වාක්‍ය මැද හරියේ හිස් තැනක්. right? වාක්‍ය මැද හරිය තමයි අපි common word එක ඉවත් කරලා තියෙන්නේ. එතකොට දැන් තෝරගත්ත whom කියන එක ඔතෙන්ට දාලා හරියන්නේ නැහැ. we saw whom yesterday නෙමෙයි පුතේ මොකද වෙන්න ඕනේ? whom කියන relative pronoun එක අපි කරන්න ඕනේ යොදන්න ඕනේ වාක්‍ය ඉදිරියට. වාක්‍ය ඉදිරියට යොදන්නේ. right? දැන් ලැබෙන කොටසට අපි මොකක් කියලාද කිව්වේ? relative clause එකක් කියලා කිව්වා. මෙන්න මේකයි relative clause එක. whom we saw yesterday. whom ඉදිරියේ ඉන්නවා. we saw yesterday කියන එක ඊගාවට ඉන්නවා. him කියන කොටස තවදුරටත් නැහනේ. එයා වෙනුවටනේ අපි whom ගත්තේ. whom we saw yesterday and what is the meaning? තේරුම මොකද්ද? අපි ඊයේ දැකපු කෙනා. අපි ඊයේ දැකපු කෙනා. ඔන්න ඔහොම relative clause එකක් ලැබෙනවා අපිට හතරවෙනි පියවරේදී. තව තියෙන පස්වෙනි පියවරයි හයවෙනි පියවරයි. very simple. okay. ලියන්න පුතේ හතරවෙනි පියවර. කම්මැලි වෙන්න එපා. ඔක්කොම ටික ලියන්න. පස්වෙනි පියවර. දැන් ඉතින් හදාගත්ත relative clause එක අපි අර නාවන්න නැතුව පැත්තකින් තියපු අනිත් නියුම් බබාට එකතු කරන්නයි තියෙන්නේ. නේද? ඒකනේ කරන්න තියෙන්නේ. ඔන්න first sentence එක ගන්න දැන් නාවන්න. that man is our neighbor. ඒකේ අපි common word එක හොයාගත්තා that man විදිහට. Batman නෙමෙයි that man නේද? වෙනස් වීමක ලක්වුණු වාක්‍යයේ පොදුපදයේ ඇත්තේ කියලා කියනවා. right? දැන් අපි හොයාගමු කොහොමද පොදුපදයේ තියෙන්නේ කියලා. ඒක ලියාගත්තේ නෑ නේ පුතේ. අපි ඒකේ පුතේ මෙන්න මේ ටික විතරක් ලියාගමු. step 5 කියලා මම ඕනේ නැති ටික අයින් කරන්න. මෙන්න මෙතනින් එහාට ඕනේ නැහැ පුතේ. ඒක අපි කලින් ලියලා තියෙන නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. okay. මේ ඉරට උඩින් තියෙන ටික ලියන්න. oh very good Sadish. very good. මේ කියන්නේ ඔයාලා කම්මැලි නැති හොඳ ළමයි කියලා මම දන්නවා. I know that. අසිත් පිස්සු වැදෙන ප්‍රශ්න අහන්නේ.
තාම හරියටම තීරණයක් නැහැ හසිත. ඕකේ. තීරණයක් නැහැ තාම. මම වෙයිද දන්නේ නැහැ. පටන් ගද්දි කොහොමත් 20වත් පහුවෙයි. ඒකට තමයි බලන්න වෙන්නේ. ඕකේ. හරි පුතේ ලිලිවරද? නේද? නේද? හසන නේද? මේකනේ එක එක නම් දාගෙන ඉන්නවනේ හසන. Right. And I am going for the last method. Now last step. අවසාන පියවරට මම යනවා පුතේ. Right. දැන් අපිට කරන්න තියෙන්නේ that man is our neighbor කියන sentence එකට හදාගත්ත relative clause එක. ඒ කියන්නේ whom we saw yesterday කියන relative clause එක එකතු කරන්නයි තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ ක්‍රියාපදයට කලින්ද පසුවද common word එක තියෙන්නේ කියලා. බලමු අපි. මේක තමයි එකතු කරන්න ඕනේ. Okay. common word එක තමයි that man. verb එක තමයි is. දැන් කොහෙන්ද තියෙන්නේ? අර පළවෙනි උදාහරණය වගේම තමයි පුතේ. verb එකට කලින් තමයි that man තියෙන්නේ. එහෙනම් common word එක ළඟම ලියනවා අපි හදාගත්ත relative clause. Okay. Right. මේ තමයි මේක තාම පස්වෙනි පියවර යන්නේ 6 වෙනි පියවරට ආවේ නැහැ තාම. පස්වෙනි පියවරේ මේකත් ලියා ගන්න පුතේ. So this is the last step. මේ අවසාන පියවර පළවෙනි sentence එකට වෙනස්කමක් වෙච්ච නැති sentence එකට relative clause එක එකතු කරනවා අදාළ ස්ථානයේ හරියට. Then we write the words orderly. Then we can get the complex sentence, the correct complex sentence. නිවැරදි සංකීර්ණ වාක්‍ය ලබා ගන්න පුළුවන් අපිට මේ විදිහට. ඒතර රතු පාටින් පුතේ තියෙන්නේ complex relative clause එකයි තියෙන්නේ. Whom we saw yesterday. එයා ලියලා තියෙන්නේ that man කියන common word එක ළඟමයි. Okay? ඊ අපි දැකපු කෙනා අපේ අසල්වැසියාය කියන complex sentence එක අපිට ලැබෙනවා. Right? And that is the end of the second example. ඔය තමයි දෙවෙනි උදාහරණයේ අවසානය. And I am discussing the third example now. මම දැන් තුන්වෙනි උදාහරණය කතා කරන්නයි යන්නේ. හැබැයි තුන්වෙනි උදාහරණය ලියද්දි පුතේ මේ සිංහලෙන් තියෙන ඒවා අපි ලියන්නේ නැහැ. දැන් අපි ඒක දෙසරයක් ලියලානේ තියෙන්නේ. Okay? ඒ නිසා සිංහලෙන් තියෙන විස්තර කිරීම අපි ලියන්නේ නැහැ. We are writing only the sentences and all. අපි බලමු මොනවද ලියන්න ඕනේ කියලා මම කියන්නම්. Okay? Right. I'm going for the third example number 3 කියලා ලියන්න. උදාහරණ අංක 3. උදාහරණ අංක 3. Okay? මම ඒකටත් පින්තූරයක් ගන්නවා. අනේ පව් බබා. අලුත් මේ චූටි බබාට හම්බ වෙලා ටෝයි එකක් සෙල්ලම් බඩුවක් හම්බ වෙලා අනේ ඒක කැඩිලා නේද බලන්න අඬන්න ඔන්න වෙන්න ඉන්නේ she is about to cry. යා දැන් අඬන්න ඔන්න වෙන්න. Okay? මම ගන්නවා sentences දෙකක් මෙන්න මෙහෙම. වාක්‍ය දෙකෙහි පොදු පදයේ common words හොයා ගන්න. ඒක දන්නවා ඔයා. මෙන්න sentences දෙක. little boy කිව්වට little girl වෙන්න ඕනේ. දැන් තමයි මේ ළමයාගේ කනේ දාලා තියෙන කරාම්බුව දැක්කේ. Okay කමන්නේ. Little boy broke the toy today. පොඩි පිරිමි ළමයා broke කැඩුවා
the toy සෙල්ලම් බඩුව today අද චූටි පිරිමි ළමයා සෙල්ලම් බඩුව කැඩුවා. Uncle brought it yesterday. Brought කියන්නේ පුතේ bring කියන එකේ past tense එක ගෙනාවා. මිලදී ගත්තා හැම නෙමෙයි, මිලදී ගත්තා නම් bought වෙන්න එපා. ඔය තියෙන්නේ brought. මාමා ඒක ඊයේ ගෙනාවි. මාමා ඒක ඊයේ ගෙනාවි. ඔන්න sentences දෙක තියෙනවා පුතේ. දැන් මෙහෙමයි ලියන්නේ. step 1 කියලා ලියන්න සිංහල විස්තරය ලියන්න එපා. okay? ඊට පස්සේ අංක 1 2 කියලා sentences දෙක ලියාගෙන common word එක underline කරන්න. මොකද්ද common word එක? The toy අපරාධ වල දෙන්න දෙක underline කරන්නේ කමන්නේ. The toy, it සෙල්ලම් බඩුව සහ ඒක තමයි පුතේ common word එක වෙන්නේ. සිංහල විස්තරය ලියන්න එපා. step 1 වාක්‍ය දෙක ලිව්වා underline කරන්න common word එක. and step 2 මොකද කරන්නේ කියලා දැන් ඔයා හොඳටම දන්නේ කටපාඩම් දැන් ඔයාට මේක. right අපි එක common word එකක් ඉවත් කරන්න ඕනේ. ඔය ඉවත් කරන්නේ මොකද්ද කියලා දන්නවා පුතේ. පළවෙනි එකේ තියෙන්නේ the toy කියලා noun phrase එකක්. දෙවෙනි එකේ තියෙන්නේ it කියලා pronoun එකක්. ඒ නිසා මොකද්ද ඉවත් කරන්නේ? it අපි ඉවත් කරලා දාන්න. ආපහු ලියන්න පුතේ step 2 සිංහල විස්තරය ලියන්න එපා. වාක්‍ය 1යි වාක්‍ය 2යි ලියලා it කියන එක ඉරකින් කපන්න. දැන් පළවෙනි එකේත් මේකම ලිව්වා කමක් නැහැ. it's okay. දෙවෙනි පියවරේ ආපහු මේ sentences දෙක ලියලා it කියන එක ඉරකින් කපන්න. ඔයා ඒක ලියනකම් මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අපි it කියන එක තියලා the toy ඉවත් කරා නම් මොකද වෙන්නේ? දැන් ඔයාලට හිතෙන්න ඕනේ මේ තුන්වෙනි උදාහරණ කරන්න. පළවෙනි උදාහරණෙත් මේකම කිව්වා. දෙකෙත් කිව්වා. තුන්වෙනි එකෙත් කියනවා නාමපදයක් සහ සර්වනාමයක් තියෙනවා නම් අපි ඉවත් කරන්නේ සර්වනාමය. ඇයි ඒ? කවන්නේ විර කවන්නේ. ඒ කියන්නේ පළවෙනි එක අනිවාර්යෙන් මීරංග ලියලා තියෙනවනේ සිංහලෙන් ඈ. ඕකේ. ඇයි the toy තියේදී it ඉවත් කරන්නේ? it තියලා the toy ඉවත් කරන්නේ නැත්තේ ඇයි? හිතලා කියන්න බෑන කවුරු හරි බලමු. පොඩ්ඩක් තර්ක කරන්න පුළුවන් ළමයෙක් ඉන්නවද කියලා නැත්නම් ළමයි කියන්නේ ළමයි කීපයක් හරි. ඇයි අපි it තියලා the toy ඉවත් කරන්නේ නැත්තේ? කලින් එකේ him තියලා that man ඉවත් කරේ නැත්තේ ඇයි? පළවෙනි එකේ he තියලා the boy ඉවත් කරේ නැත්තේ ඇයි? ඇයි හැමතිස්සෙම pronoun එක ඉවත් කරන්නේ? There should be a reason. හේතුවක් තියෙන්න බෑ. ඔව් හිතනවා. ඔව් හිතන්න. තව හිතන්න. ඇයි ඒ? බලමු කාටද සිහියක් පතක් තියෙන්නේ කියලා. නෑ ඒක නීතියක් නෙමෙයි. That is not a rule. නීතියක් නිසාම නෙමෙයි පුතා. නීතියක් නෙමෙයි ඒක. Okay, we are getting answers. එහෙම හරියන්නේ නෑ ජනිත්. මං කියන ඔක්කොම කරන්න කිව්ව මම ලින්දෙපයින් කිව්වොත් ලින්දෙපණි ඔක්කොම. තනි පදයක් නිසා නෑ හදීෂ් නෑ. දෙකම නාමපද තිබ්බොත් එහෙම the toy තිබ්බොත් එහෙම මොකක් හරි අයින් කරනවනේ. නෑ. No idea. Okay. තනි පදයක් නිසා නෙවෙයි. අනිවාර්යයෙන් 100ක් නැහැ නේද නං. Go girls, කොම් පිරිළමයිනේ උත්තරේ. එක ගෑන් ළමයි කිව්වේ නෑ උත්තරයක් ඈ. very bad. අවමේෂ යන්තම් යන pronoun එකෙන් දාස් වෙන දේ. අන්න හරි. very nice. ගෑන් ළමයි උත්තරේ එව්වෙම නෑ කිව්වම ඔන්න උමේෂ උත්තරයක් කියලා දෙනවා. උමේෂ ආව පළවෙනි උත්තරේම හරි. මෙන්න මේකයි හේතුව පුතා. දැන් නිකමට හිතන්න මම මේක ඉවත් කරන කලින් පියවරට යන්නම්කෝ. නිකමට හිතන්න just think it තියේදී මම the boy අයින් කරා කියලා හිතන්නකෝ. sorry the toy අයින් කරා කියලා හිතන්නකෝ. එතකොට දැන් අපි වෙනස්කම කරලා තියෙන්නේ පළවෙනි වාක්‍යෙට නේ. අන්න පළවෙනි වාක්‍යය අපි වෙනස් කරගෙන යනවා. යාව නාවගෙන යනවා. right ඒ වෙනුවට ගන්නවා relative pronoun එකක්, relative clause එක හදා ගන්න ඔය ටික වැඩ ටික කරනවා. එතකොට දෙවෙනි sentence එකේ it කියන එක හැමම තියෙනවානේ. ඊට පස්සේ පළවෙනි sentence එකේ අපි දැන් relative clause එකක් බවට හරවගෙන එයාව එකතු කරනවා දෙවෙනි වාක්‍යෙට. එහෙම එකතු කරලා ඔන්න complex sentence එකක් හැදුවා කියලා හිතන්නකෝ. ඔන්න මම හදපු complex sentence එක දැන් මෙතන තියෙනවා. හරි? complex sentence එක තියෙනවා. දැන් මම කියන්න යන්නේ it මෙහෙම්මම තියලා the toy අයින් කරොත් ඈ. එහෙම කරාම මේ අවසානට හැදෙන complex sentence එක තුල
the toy කියලා වචනයක් නෑ නේද? ඇයි? the toy අයින් කළා අපි ඒ වෙනකොට which කියලා මොකක් හරි එකක් that හරි which හරි පාවිච්චි කරලානේ තියෙන්නේ. නේද? it කියන එක හැබැයි තියෙනවා. ඒ කියන්නේ මේ කොහේ හරි තැනක it කියන වචනේ තියෙන්න ඕන. හැබැයි the toy කියලා තියෙන්න බෑ. ඒ වෙනකොට which හරි that හරි මොකක් හරි එකක් තියෙනවා. මම that කියලා පාවිච්චි කරන්නම්. දැන් අවසානට ලැබෙන complex sentence එකේ the toy සෙල්ලම් බඩුව කියලා එකක් නැත්තම් අවසාන වාක්‍යයේ අපි දන්නවද මේ it කියන එකෙන් මොකක් ගැනද අදහස් වෙන්නේ කියලා? උදාහරණයක් විදිහට මම හැදෙන එක කියන්නද? සිංහල තේරුම මෙන්න මේකයි වෙන්න ඕනේ. right වෙන්න ඕනේ. මාමා ඊයේ ගෙනල්ලා දුන්න ඒක පිරිමි ළමයා කැඩුවා. මාමා ඊයේ ගෙනල්ලා දුන්න ඒක පිරිමි ළමයා කැඩුවා. මොකද්ද මේ ඒක කියන්නේ? සෙල්ලම් බඩුවක්ද, පුටුවක්ද, කුඩයක්ද, බෝතලයක්ද, පෑනක්ද? මොකද්ද? අපි දන්නේ නැහැ. සර්වනාමයේ තිබුණාට ඒ සර්වනාමයෙන් කියවෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ නේද? හැබැයි the toy කියලා තිබුණා නම් අපි දන්නවා මේ සෙල්ලම් බඩුවක් ගැන මේ වාක්‍ය කියවෙන්නේ. it නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. සර්වනාමෙනේ. හැබැයි අපි අඳුනගන්න මොකක් ගැනද කියන්නේ කියලා අඳුනගන්න නම් නාමපදයේ තියෙන්න ඕනේ අවසාන වාක්‍යය. මම කියපු දේ පැහැදිලිද පුතාලට? කියපු දේ පැහැදිලිද? ඒ නිසා හැමතිස්සෙම සර්වනාමයම ඉවත් කරන්නේ ඒකයි. මොකද අවසාන කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකේ පුතා නාමපදයක් තියෙන්න ඕනේ. මොකක් ගැනද මේ කියන්නේ කියලා දැනගන්න නම්. හරිද? තේරුණාද? කියපු කණ්ඩර දෙමෙල පැහැදිලිද? දැන් ඔන්න it අයින් කරනවා අපි. යනවා තුන්වෙනි පියවරට. මේ ටික අපි කතා කරන්නේ තෝරගන්න ඕනේ අපි relative clause එක relative pronoun එකක් තෝරගන්නවා පුතේ අපි. Uncle brought yesterday අයින් කරේ අපි it කියලා දෙයක් subject එකේ තිබුණත් object එකේ තිබුණත් කිසි ගැටලුවක් නැහැ පුතේ. which කියන එකක් ගැලපෙනවා that කියන එකක් ගැලපෙනවා. which හරි that හරි දෙකෙන් එකක් තමයි ගැලපෙන්නේ පුතේ. step 3 කියලා ලියන්න. step 3 කියලා ලියලා මේ relative pronouns ටික ආපහු ලියන්නේ අපි. right? මේක ලියන්නේ නැහැ අපි. ඒ වෙනුවට මෙතනට මෙහෙම ඊතලයක් දාලා ගන්න පුතේ which හරි that හරි. දෙකම ලියන්න මොකද දෙකම ගැලපෙනවා. okay relative pronouns ටික අපහු ලියන්න අවශ්‍යතාවයක් නැත. step 3 number 2 uncle brought his තැනක් yesterday. his තැනට which හරි that හරි එනවා කියලා පෙන්නනවා. Okay. Right. I'm going for the step number 4. step number 4 එකේදී මොකද වෙන්නේ? ඒ common word එක ඉවත් කරලා ඒ වෙනුවට ගත්ත relative pronoun පදේ පුතේ අපි එතෙන්ට නෙමෙයි දාන්නේ. කොහෙටද? එයාව ගේන්න ඕනේ වාක්‍ය මුලට. ඊට පස්සේ ලියාගෙන යනවා මොකද relative clause එක වෙන්නේ? which uncle brought yesterday? මාමා ඊයේ ගෙනාපු දේ. which uncle brought yesterday? මාමා ඊයේ ගෙනාපු දේ. මේක ලියද්දි පුතේ මම අනවශ්‍ය ටික අයින් කරන්නම්. okay මෙන්න මේක ඕනේ නෑ. මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ලියන්න ඕනේ මෙච්චරයි. now step 4 number 2 uncle brought his තැනක් yesterday. which කියන එක his තැනට නෙමෙයි එන්නේ වාක්‍ය මුලට එනවා කියලා ඊතලයක් දාලා පෙන්නන්නද. relative clause එක which uncle brought yesterday කියලා ලියලා සිංහල තේරුමත් ලියන්න පුතේ මාමා ඊයේ ගෙනාපු දේ. and we are going for the step number 5. අපි යනවා ඊගාව පස්වෙනි step එකට. let me okay පස්වෙනි step එකේදී වෙන්නේ පුතේ හදාගත්ත relative clause එක අපි එකතු කරන්න ඕනේ පළවෙනි වාක්‍යෙට. okay එතකොට the toy තමයි පුතේ අන්න. දැන් ඔන්න වෙනස් උදාහරණයක් ඈ. little boy broke the toy today කියන පළවෙනි වාක්‍යෙට දෙවනියට අපි හදාගත්ත relative clause එක එකතු කරන්න ඕනේ. ඒක තමයි step 5 එකේදී වෙන්නේ. එහෙම කරද්දී අපි පියවර දෙකක් අනුගමනය කරනවා කියලා මතකයිනේ. ක්‍රියාපදයට කලින් නම්
common word එක ළඟම ක්‍රියාපදයට පසුව නම් වාක්‍ය අවසානයේ. එහෙම සිද්ධියක් ඔයාලට මතකයි. මේක ලියන්න ඕනේ අපි step 5 කියලා කෙලින්ම අරක ලියමු. okay? ඒ තමයි මේක. Little boy broke the toy today. relative clause එක තමයි පුතේ which uncle brought yesterday. දැන් ඔන්න අපිට ඕනේ the boy තමයි පුතා මොකද්ද common word එක වෙන්නේ. හරිනේ? the boy තමයි common word එක වෙන්නේ. එතකොට verb එක තමයි පුතේ broke. දැන් ඔන්න දෙවනි අවස්ථාවනේ. දෙවනි එකේ විදිහට තමයි කරන්න වෙන්නේ. මොකද broke කියන ක්‍රියාපදයට right? broke කියන ක්‍රියාපදයට පසුව තමයි පුතේ තියෙන්නේ common word එක. එහෙනම් මොකද වෙන්න ඕනේ? හදාගත්ත relative clause එක එකතු කරන්න පුතේ වාක්‍ය අවසානයේට. common word එක ළඟ නෙමෙයි. වාක්‍ය අවසානයේ. මම පුතාට පැහැදිලි? ලියන්න මේක step 5 කියලා නම් කරලා ලියන්න පුතේ. step 5 වේගෙන් ලියන්න පුතේ ඈ මම 45ට නවත්තන්නම් කිව්වනේ. step 5. step 5 little boy broke the toy today. common word එක තියෙන්නේ ක්‍රියාපදයට පසුව නිසා අපි relative clause එක එකතු කරන්නේ at the end of the sentence. වාක්‍ය අවසාන. එහෙම නොකරත් පුතේ හිතා ගන්න බැරි වෙනස තේරුමක් තමයි එන්නේ. මම කියන්නම් ඒක අවසානයේ step 6 වලට ආවම හිතා ගන්න බැරි තේරුමක් එනවා එහෙම නොකරත්. okay? ඒ නිසා ඔය කියන අවස්ථා දෙක ගැන වැඩි සැලකිල්ලක් ඔයා දක්වන්න ඕනේ. මොකද තනියම වාක්‍ය එකතු කරන්නත් තියෙනවනේ. And I want to give you a message also. ශානක සර්ගේ පන්තිය තියෙනවා 6ට. okay? ඒකට ශානක සර්ගේ සිංහල පන්තියට සහභාගී වෙන අය 6ට ක්ලාස් පටන් ගන්නවා කියව පුතේ. okay? මේක කර වෙනසක් වුණොත් ඔයාලට මැසේජ් එකක් කියවයි. නැත්නම් as planned, as scheduled, the class will be held at 6. okay? හරි. ඔන්න මේක ලියලා ඉවරයි. step 5 ලියලා ඉවරයි නේද මයි පුතේ? And I'm going for the last step. මම අවසාන පියවරට යනවා. ඒකෙදි මොකද කරන්නේ? වචන ටික පිළිවෙලට ලියලා දාන්නයි තියෙන්නේ. Little boy broke the toy today which uncle brought yesterday. මාමා ඊයේ ගෙනාපු සෙල්ලම් බඩුව පොඩි පිරිමි ළමයා අද කැඩුවා. උදාහරණ ලියන ගමන් අහන්න අර විදිහට ලිව්වොත් මොකද වෙන්නේ කියලා. එහෙම වුණොත් මොකද දන්නවද වෙන්නේ? Little boy broke the toy which uncle brought yesterday today. එහෙම ගන්නේ දෙන්නේ. ඒ කියන්නේ හදාගත්ත relative clause එක the toy ඉනේ common word එක උනේ. මෙන්න මෙතෙන්ට දැම්මනම් මොකක්ද දෙන වාක්‍ය? Little boy broke the toy which uncle brought yesterday today. අද ඊයේ මාමා ගෙනාපු නේද? අද ඊයේ මාමා ගෙනාපු සෙල්ලම් බඩුව පොඩි පිරි ළමයා කැඩුවා කියලා තමයි එන්නේ. ගැලපෙන්නේ නැහැ. කැතයි. හරියන්නේ නැහැ. තේරුම හරියන්නේ නැහැ පුතේ. sentence is incorrect. වාක්‍ය වැරදි. අන්න ඒ නිසා තමයි මෙහෙම ක්‍රම දෙකක් තියෙන්නේ. මෙහෙම අවස්ථා දෙකක් තියෙන්නේ. අන්න ඒ නිසා පුතේ ඈ. එහෙම තියෙනවා නම් ඔයා එහෙම කරන්න yesterday නෙමෙයි yesterday කියලා වැදෙන තියෙන්න ඕනේ. my mistake. yesterday. step 6 කියලා ලියන්න පුතේ. Little boy broke the toy today which uncle brought yesterday. Mama ඊයේ ගෙනාපු සෙල්ලම් බඩුව පොඩි පිරිමි ළමයා අද කැඩුවා. okay පුතේ? හරි නේද? අනිවාර්යෙන්. very good මීරංග, very good. හරි වාක්‍ය තමයි ලියවෙන්න. හරි නේ පුතේ? දැන් ප්‍රශ්නයක් තියෙනවා අපිට. මොකද්ද?
දැන් මෙහෙම හැමතිස්සෙම වාක්‍ය මෙහෙම පියවර 6කින් ලියලිය දඟලන්න පුළුවන්ද විභාගෙදී? අපි හිතමු ඔයාට දැන් කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක් ලියා ගන්න ඕනේ රචනාවක. රයිට්? එහෙම මෙහෙම ලියලා ඉන්න පුළුවන්ද ඔයාට? එහෙම නැත්නම් පැය 3 පේපර් එක ලියන්න පාන්දර 6 විතර ගිහිලා පේපර් එක ඉල්ලන් ලියන්න වෙයි ඔයාට. ඇයි? කවෙලාමදි. ඒ කියන්නේ පේපර් එක හම්බ වෙන්නේ 8:00මාරට ඔයා 6 විතර ගිහිල්ලා ශාලාධිපතිගෙන් ඉල්ල ගන්නවා. අනේ මා මේ පේපර් එක දෙන්නකෝ මේ කලින් ආව මම ලියන්න. මට මේ කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් ටිකක් තියෙනවා හදාගන්න. එහෙම කරන්න බෑනේ. You can't do that. ඔයාට එහෙම කරන්න බෑ. ඒ නිසා ගොරවගෙන එනවා. yes මම විනාඩි නවත්තනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පුතේ මොනව කරන්නද? වාක්‍ය දැකපු ගමන් ඒකෙන් කොහොමද හදාගන්නේ කියලා දැනගන්න වෙනවානේ. ඒ නිසා මෙන්න මෙහෙම සරල ක්‍රමයක් කරන්නේ පුතේ. මම අද වීඩියෝ එක රෙකෝඩ් කරා. sorry නෑ. වීඩියෝ එක රෙකෝඩ් කරා මම ගෲප් එකට දැම්මහම ආපහු සැරයක් බලන්න කොහොමද ඒක කරන්නේ කියලා. බලන්නකෝ පළවෙනි වාක්‍ය දෙක. A girl is injured in the accident. ගැහැණු ළමයා අනතුරට ලක් වුණා අනතුරේදී නැත්නම් ආබාධයට ලක් වුණා අනතුරේදී. The girl is in the hospital now. ගැහැණු ළමයා දැන් රෝහලේ ඉන්නවා. මම දැන් ඔන්න එක තැන ඔක්කොම වැඩ ටික කරනවා. හොඳට බලන් ඉන්න. හොඳට බලන් ඉන්න. common word එක හොයා ගන්නවා. මොකද්ද? a girl, the girl. මම දෙකෙන් කැමති එකක් ඉවත් කරනවා. the girl මං අයින් කරනවා. ඔයා හිතෙන්ම තෝරගන්නවා relative pronoun එක. the girl කියන්නේ subject එකේ ඉන්න පුද්ගලෙක්. ඒ නිසා ගන්න ඕනේ මොකද්ද? who කියන relative pronoun එක ගන්න ඕනේ. that කියන එකත් ගැලපෙනවා. ඊට පස්සේ relative clause එක මොකද්ද? මෙතනම තියෙනවා. who is in the hospital now. who is in the hospital now. දැන් මේ හදාගත්ත relative clause එක එකතු කරනවා පළවෙනි වාක්‍යෙට. පළවෙනි වාක්‍යයට එකතු කරද්දී පළවෙනි වාක්‍ය දිහා ටිකක් ළඟින් බලන්න ඕනේ. A girl is injured in the accident. ක්‍රියාපදයේ වෙන්නේ පුතේ is. ක්‍රියාපදයට කලින් තමයි common word එක තියෙන්නේ. එහෙනම් අපි හදාගත්ත relative clause එක එකතු කරන්නේ මෙන්න මෙතෙන්ටයි එකතු කරන්න ඕනේ. දැන් ඉතින් type කරගෙන යනවා වචන set එක කිසි ගැටලුවක් නැතුව. කොහොමද එන්න ඕනේ? A girl මැද්දට පයින්න ඕනේ relative clause එක. ප්‍රශ්නකට තියෙන්නේ මගේ keyboard එක පේන්නේ නැහැ. right. Who is නේ තියෙන්නේ. is නෑ. Who is in the hospital now. ඔන්න relative clause එක ඉවරයි. පළවෙනි වාක්‍ය ඉදිරියට එකට යනවා. is injured in the accident. හිතෙන් හදාගන්න පුළුවන් පුතේ පියවර 6ම. අය ලියලිය දඟල ඉන්න ඕනේ නැහැ පියවර ටික. A girl who is in the hospital now is injured in the accident. අනතුරේදී ආබාධයට ලක් වූ ගැහැණු ළමයා දැන් රෝහලේ ඉන්නවා. ඔන්න ඔහමයි පුතේ එක සැරේ ලියන්නේ. කියලා දෙන්න හැරිද? මම ආපහු ඒක කියලා දෙනවා. මොකද මැසේජ් එකක් දාලා තිනවා ආයි කියලා දෙන්න කියලා. මම දෙවෙනි එක පැහැදිලි කරන්නම්. ඕකේ? සෙකන්ඩ් එක මම පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙම. හොඳට බලාගෙන ඉන්න මයි පුතාලා. මම ටක් ගාලා කියලා දෙනවා. තව විනාඩියක් තියෙනවා අපේ 45 වෙන්න. විනාඩියෙන් කියලා දෙන්න. A building was destroyed in the fire. ගොඩනැගිල්ලක් ගින්නෙන් විනාශ වුණා. It has now been rebuilt. Rebuild කියන්නේ නැවත ගොඩනගනවා. දැන් ඒක ආපහු නැවත ගොඩනගලා තියෙනවා. මම තෝරගන්නවා common word එක. දැන් අර පියවර 6 හිතෙන් තමයි කරන්නේ. මොකක් ගැනද මේ වාක්‍ය දෙකෙන්ම කියවෙන්නේ? ස්ථානයක් ගැනද? දෙයක් ගැනද? පුද්ගලයෙක් ගැනද? කාලයක් ගැනද? දෙයක් ගැනයි කියවෙන්නේ a building සහ it. දෙවෙනි පියවර pronoun එක තියෙනවා. ඒක මම අයින් කරනවා. තුන්වෙනි පියවර relative pronoun එකක් තෝරගන්නවා. දෙයක් තමයි ඉවත් වෙලා ගියේ පුතේ. එහෙනම් මම භාවිතා කරන තෝරගන්න relative pronoun එක which. ඔන්න දැන් අපිට ලැබෙනවා මම දම් පාටින් වරහන් දාන්නේ පුතේ හදාගත්ත relative clause එක which has now been rebuilt. which has now been rebuilt. එයාව මම එකතු කරන්න ඕනේ පළවෙනි වාක්‍යෙට. පළවෙනි වාක්‍යෙට එකතු කරද්දී right පස්වෙනි පියවරේදී මොකද කරන්නේ? පළවෙනි වාක්‍ය බලන්න ඕනේ. ක්‍රියාපදයට කලින්ද පසුවද common word එක තියෙන්නේ කියලා. මෙහා තමයි ක්‍රියාපදය was destroyed. ක්‍රියාපදයට කලින් තමයි තියෙන්නේ පුතා a building කියන common word එක. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මෙන්න මෙතෙන්ට තමයි අපි එකතු කරන්න ඕනේ relative clause එක. දැන් ලියාගෙන යනවා ඉතිරි ටික කොහොමද වෙන්නේ? a building. okay. මැද්දට පයින්න relative clause එක which has now been rebuilt
relative clause එක ඉවරයි. පළවෙනි වාක්‍ය ඉදිරි ටික was destroyed in the fire. ගින්නෙන් විනාශ වෙච්ච ගොඩනැගිල්ල දැන් නැවත ගොඩනගනවා කියලායි තියෙන්නේ. Okay? අර විදිහට ක්‍රම 6 පියවර 6 ලීලිය දඟලන්න ඕනේ නැහැ. yes පුතේ that කියන එක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ that පුළුවන්. which වෙනුවට who වෙනුවට that පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහටයි පුතේ වැඩේ වෙන්න ඕනේ. Okay? and මම ක්ලාස් එකෙන් පස්සේ පුතේ රෙකෝඩින් එක දානවා group එකට. මේක homework එකක් විදිහට ඔයාලට එවනවා මම. screen දෙකක් තියෙනවා. right? homework එක එවුවාම පුළුවන් ඒව කරන්න. හැබැයි පුළුවන් ඒව කරන්න කිව්වම එකක්වත් නොකර ඉන්න බෑ. okay? මේ සිංහලෙන් තියෙන ඒවා කරන හැටි දන්නවනේ සිංහල වාක්‍ය ඉංග්‍රීසියට හරවන්න. ඊට පස්සේ මේ වගේම තමයි ඉතින්. 아무තු දෙයක් නැහැ. මයි පුතාලට දෙයියන්ගේ පිටයි බුදුන්ගේ සරණයි එහෙනම් වාක්‍ය ටික ලියලා තියාගන්න. අපි අනිත් දවසේ බ්‍රහස්පතින්දා හවස 6ට මේ ටික සාකච්ඡා කරලා and we are starting a new lesson අලුත් පාඩමකුත් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. okay? homework එවන්නම් සහ recording එක බලන්න. එහෙනම් පුතේ බුදු සරණයි හැම දිනාටම පරිස්සමෙන් ඉන්න. අපි බ්‍රහස්පතින්දාට මුණ ගැහෙමු. okay? right. විනාඩි 5ක් මම වැඩිපුර ගත්තා. right. බුදු සරණයි.